අද මෙම කඩවත නාතුඩුව මේ අපූර්ව පරිශ්‍රය පිළිබඳව සඳහන් කරද්දී සූර්යපාලුව ගමට තමයි මේ නාගරික ගෙවත්ත අයත් වන්නේ. ඒ ඉතිහාසය පිළිබඳවත් අපි මදක් විවරණය කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ගුවන්විදුලි ගොවි සේවාව පැත්තෙන් මේ වැඩසටහන බාරව කටයුතු කරන මල්කාන්ති රබුක්කන අපත් එක්ක මේ සඳහා එක් වෙනවා. එසේනම් අපි මේ ඉතිහාසය පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන්නට උත්සාහ ගනිමු. ඔව් සිසිල මහත්තයා හැමෝටම සුබ උදෑසනක් කියලා මේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි මේ සෑහෙන කාලෙකින් තමයි අපි ශේෂ්ත්‍රයේ පටිගත කිරීමකට සම්බන්ධ වෙන්නේ මේ කොවිඩ් ගැටලුව නිසා. ඉතින් අද අපි මේ ගම්පහ සූර්යපාලුව ප්‍රදේශයට ආවා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඉතින් දැන් අපි මේ ප්‍රදේශය විශේෂිත ඉතිහාසගත කතාබහක් තියෙන ප්‍රදේශයක්. අපිට ඒ ගැන තොරතුරු කියන්න අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා සමන් වැලිවත්ත මහත්මයා. එතුමා හිටපු රජයේ නිලධාරියෙක් දැන් විශ්‍රාමසුවෙන් කල් ගෙවනවා. ඔහු අපිත් එක්ක එකතු වෙනවා මේ ප්‍රදේශයේ තියෙන ඓතිහාසික පසුබිම ඒ වගේම වර්තමාන තත්ත්වය ගැන කතා බහ කරන්න. සමන් වැලිවත්ත මහත්මයා ආයිබෝවන් සුබ උදෑසනක් වේවා. සමන් මහත්මයා අපි පොඩ්ඩක් මතක් කරමු මේ ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම මොන විදිහද ඔබතුමා දැනුවත් වෙලා ඉන්න පරිදි. ඇත්තම මේ සූර්යපාලුව බලප්‍රදේශයේ ගත්තාම දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ එවකට සියනෑකෝරළේ අධිකාරිපත්වයේ දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හැටියට අපි හඳුනාගන්නේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. මෙහි සූර්යපාලුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් වන ග්‍රාම සේවා වසන් 35ක් වර්තමානයේ තියෙනවා. ඒ 35න් අද දවසේ මේ නාතුඩුව කියන බලප්‍රදේශයේ තමයි මේ වැඩසටහන පැවැත්වෙන්නේ. ඒ වුණාට අපේ ප්‍රමුඛ වන්නේ සූර්යපාලුව. එතකොට මේ සූර්යපාලුව කියන බලප්‍රදේශය ගත්තොත් එහෙම එවකට ඊ타ත්ම සස්ත්‍රීක වූ බතබුලතින් ඊ타ත්ම ආඩ්‍ය බලප්‍රදේශයක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ බලප්‍රදේශය අද වර්තමානයේ ඊ타ත්ම නාගරිකකරණයට හසු වෙලා තියෙනවා. එවකට මේ නාතුඩුවට ගම්මානයටත් දැන් අයත් වෙන මුතුරාජවැලට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඊ타ත්ම බුලත් වගාව පිළිබඳ විශේෂත්වයක් තියෙන බලප්‍රදේශයක් එවකට. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට ඇත්තම මේ ඉතිහාසයට ගත්තොත් එහෙම සූර්යපාලුව කියන්නේ සූර්ය කියන මුත්තෙක් පැමිණලා තියෙන දකුණු පළාතේ. ඒකට සූර්ය ගම තමයි ඔය මුත්තා පැමිණිච්ච ප්‍රදේශයේ එවකට අපේ දැනට තියෙන අපේ මේ නාගර්ජුන මහපන්සල ළඟ තිබ්බලු මහ විශාල මීගහ. ওই මීගහේ විශාල අට්ටාලයක් ඉදි කරගෙන තමයි මේ මුත්තා මේ සංවර්ධන කටයුතු කරගෙන විශාල පිරිසකුත් එක්ක මේ ගම දියුණු කරලා තියෙනවා. ඉතින් ඉන් පසු කාලීනව විශාල අභාග්‍ය සම්පන්න සිදුවීමක් වෙලා තියෙනවා. ඒ සිදුවීම තමයි ඇස් රතු රාක්ෂය කියන්නේ සතර රාක්ෂය කියලා තමයි මේක හඳුන්වන්නේ. මේ ගම්මාන වලට පැමිණිලා මිනිසුන්ට ඊ타ත්ම දුර්භාග්‍ය කාල පරිච්ඡේදයක් ඇති කරලා තියෙනවා මේ රාක්ෂය. එතකොට ගම් 7ක් පාළුන හැටියට ඉතිහාසයේ මේක ජනප්‍රවාද වෙන කතා ලිඛිත ඉතිහාසයේ මේවා ඇත්තටම නැහැ. ඉතින් කෙසේ වෙතත් ওই සූර්යපාලුව ඊට පස්සේ කැන්දලියද්ද පාළුව නාරංගොඩ පාළුව ඒ සූර්යපාලුවම බලප්‍රදේශයට අයත් වෙන බටවල පාළුව කියන මේ ඒවා දැනට අපි දන්නවා. අනිත් තුන ගැන අපි ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියන්නේ. ඉතින් මෙවැනි පුරාවෘත්තයක් තියෙනවා මේ ප්‍රදේශය පිළිබඳව. ඉතින් වර්තමානයේ ග්‍රාම සේවාසන් 35ක් ක්‍රියාත්මක වෙනවා. ඒ 35 මම හිතන්නේ නාගරික බලප්‍රදේශ හැටියට තමයි මේවා හැඳින්වෙන්නේ. ඒ වුණාට තවමත් එදා පැවතාපු ඒ කුසිකර්මාන්තය පිළිබඳව ජනතාවගේ අවදි වීම යම් ආකාරයකින් මොකද මේ දැනටත් මේ මෙතුමියගේ ගෙදර වුණත් ගත්තොත් එහෙම ඒ හොඳට දිස් වෙනවා. ඉතින් ඒ තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. තව ඇත්තටම විශේෂ දේවල් තියෙනවා කියන්නට. ඉතින් කාලේ තියෙනවා නම් මට තව දුරටත් කතා කරන්නට පුළුවන්. කෙසේ වෙතත් ඒ ගොවිතැන්ට පැයක් කතා බහ සමගයි ඔබ එක්වමින් සිටියේ. සිදු තාක්ෂණික දෝෂය පිළිබඳ අපගේ කනගාටු අපි නැවතත් බලාපොරොත්තු වෙන ඉක්මනටම
ගොවිතැන්ට පැයක් කතා බහෙන් අංක 119 කඩවත සූරියපාලුව නාතුඩුව සෝභා ඩිලන්ති මහත්මියගේ නිවසට යන්න ඵලදායී ගෙවත්තක්. ඒ වගේම තමයි නාගරික ගෙවත්තක ඉඳලා තමයි හදා බැලීම් මේ බෙදා හැරීම් ඔබට ඉදිරිපත් කරගත්තේ. හදා බැලීම් ආරම්භයේ හරි ලස්සන කතාවකින් තමයි පටන් ගත්තේ. එහෙමනම් අපිට හැකියාව ලැබෙනව නැවතත් ඩිලන්ති මහත්මියගේ නිවසට යන්න. ගොවිතැනට පැයක්. ගොවිමීදී මතුවන ඔබේ ගැටලුවට සැමින් විසඳුම් අහන්න. සෑම සමුදාවකම පෙරවරු 9ට ස්වදේශීය සේවයෙන්. ගොවිතැනට පැයක්. අනුග්‍රහය ගුවන්විදුලි ගොවි සේවාව. ගුවන්විදුලි ගොවි සේවාව අනුග්‍රහයෙන් ඔබට ගෙනෙන ගොවිතැන්ට පැයක් කතාබහ සමගයි අපි එක්වෙමින් සිටියේ. අංක 119 කඩවත සූරියපාලුව නාතුඩුව සෝභා ඩිලන්ති මහත්මියගේ නිවසේ සිට ඵලදායී ගෙවත්තක ඉඳලා තමයි අද ගොවිතැන්ට පැයක් ඔබට ගෙනෙන්නේ. අපි කතාබහ කරමින් සිටියේ නැවතත් අපි සම්බන්ධතාවය ලබා දෙන්නට සූදානම්. කෘෂිකර්ම උපදේශක සිසිර ජයතිලක මහත්මයාට අපි ඵලදායී ගෙවත්තක නාගරික ගෙවත්තක ඉඳලා තමයි මේ අත්හදා බැලීම් මේ අධ්‍යක්ීම් බෙදා හදාගන්නේ. එhmenan අපිට අවස්ථාව ලැබෙනවා මේ වන විට අපි උත්සාහ කරනවා නැවතත් ඔවුන් සම්බන්ධ කරගන්න. ඔබේ ගෙවත්ත ඵලදායී ගෙවත්තක් කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි දැන් ග්‍රාමීය පරිසරයක වුණත් වෙන්න පුළුවන්, නාගරික පරිසරයක වුණත් වෙන්න පුළුවන්. ගෙවත්ත ඵලදායී ලෙස හැමෝටම වැදගත් වෙන විදිහට ඒ අධ්‍යක්ීම් බෙදා හදා ගන්නට අපිට අවස්ථාව ලැබෙනවා. හොඳයි. මේ වෙන විට අපිට හැකියාව ලැබෙනවා නැවතත් සම්බන්ධ වෙන්න. සිසිර නැවතත් නදිකා බෙහෙවින් ස්තුතියි. යලිත් අපට සම්බන්ධතාවයේ යොමු කිරීම පිළිබඳව අපි කතා බහ කරමින් සිටියේ මෙම සූරියපාලුව නාතුඩුව ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳව සමන් වැලිවත්ත මහත්මයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද මෙම ගෙවත්ත පිළිබඳව කතා කරද්දී නාගරික ගෙවත්තක් සුවිශේෂී ජයග්‍රහණ රැසක් හිමි කරගත්ත ගෙවත්තක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේ ගෙවත්තේ හිමිකාරිය තමයි සෝභා ඩිලන්ති මහත්මිය. සෝභා ඩිලන්ති මහත්මියගේ ස්වභාවම අපිට මේ ගෙවත්තට පිවිසෙන විදි වෙලාවෙදිම දැක බලා ගන්නට දැනගන්නට ලැබෙනවා. ආයිබෝවන් සෝභා මහත්මිය. ආයිබෝවන්. ඔව්. ඇත්තටම දැන් ඔබේ ගෙවත්ත බැලුවොත් මේ පුංචි බිම් කඩක අවකාශය බිම මේ සෑම ස්ථානයක්ම අපූර්ව නාගරික ගෙවත්තක් බවට පරිවර්තනය කරගෙන තිබෙනවා. කොහොමද මේ ගෙවත්ත ආරම්භ කළේ කියලා අපි කෙටියෙන් කියමු. ඇත්තටම කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපි ගෙදරටම හිර වුණා. එළියට බහින්න බැරුව හිටිය වෙලාවේ එහෙන් කහමිල ගොඩාක්ම අධික විදිහට වෙළඳපොලේ තියෙන හින්දා මට හිතුණා ගෙදරම හදා ගන්න ගියා. මම පොඩි කාලේ ඉඳලා අපි ගමෙන් කහ වගා කරලා විකුණලා එහෙම තියෙන පුරුද්ද තියෙන නිසා මම මෙහෙ කහ ටිකක් හදාගෙන ඒ විදිහට ගෙදර ප්‍රයෝජනෙට ගත්තා. අතිරික්තේ මං අවට ගෙවල් වලට විකුණන්නත් පුරුදු වුණා. ඊට පස්සේ මට හිතුණා එළවලු මිලත් ඉහළ යන්න පටන් ගත්ත හින්දා එළවලු ටික ටික හදා ගන්න ඕනේ කියලා. එහෙම තමයි මම පොඩි විදිහට හැම එළවලු වර්ගයක්ම අල වර්ග, ඖෂධ වර්ග හැම දෙයක්ම මම මේ පුළුවන් විදිහට වගා කරා. බඳුන් ගතව තමයි ගොඩක්ම කරේ. මොකද මට තියෙන ඉඩ කඩ සීමිතයි. ඒ නිසා මම ගොඩක්ම කරේ බඳුන් ගතව තමයි වගා කිරීම ආරම්භ කරේ. ඔව්. දැන් ඇත්තටම දැන් ඔබතුමිය තමන්ගේ ගම් ප්‍රදේශය ගැන කිව්වේ නෑ. ගමෙත් කහවල පුරුද්දක් තියෙනවා කියලා. කොහෙද ගම් පළාත? මම මාවනැල්ල. මාවනැල්ල ප්‍රදේශයේ. දෙමාපියොත් එක්ක අපි ගොඩක්ම එහෙ කහ වගා කරා, වැනිලා වගාව කරා. වැනිලා නම් ගොඩාක් සාර්ථකව කරා. ලොකු ඉහළ මුදලක් අපි ගත්තා ඒකෙන්. ඒ කියන්නේ කරල් කිලෝ එක ඒ කාලේ 3500ට වගේ ගත්තා. වැනිලා වැල් අඩිය
රුපියල් 15 ගානේ වගේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මිලදී ගත්තා. දැන් අපිට පේනවා මේ තාප්පයට ආසන්ඩයෙන් වැනිලා වැල් ගණනාවකුත් වවලා තිබෙනවා. මම හිතන්නේ මේ අපූර්ව අත්දැකීම් මනවින් ප්‍රයෝජනට අරගෙන තිබෙනවා මේ නාතුඩුව 119 ඊ නිවසේ පදිංචි සෝබා ඩිලන්ති මහත්මිය. දැන් ඔබතුමිය මේ ආකාරයෙන් ජයග්‍රාහී ගෙවත්තක් බවට පරිවර්තනය කරන්නට කොහොමද ඔබතුමියට දායකත්වයේ සහාය ලැබුණේ? ඇත්තටම මට කෘෂිකර්ම නිලධාරි මහත්තුරුන් නිරතුරුවම උපදෙස් ලබා දුන්නා. නිතරම ගෙවත්තට පැමිණියා. එයාලා දැන් මගේ පවුලේ කෙනෙක් විදිහට දවසපතාම ඇවිල්ලා ඒ තරග කටයුතු වලට මේ විදිහට කරන්න කියලා ගොඩාක් උපදෙස් දුන්නා. ඒ අනුව තමයි නැත්තම් මට ඇත්තටම එහෙම දැනීමක් තිබ්බ කෙනෙක් නෙවෙයි ගොඩාක්. ඒගොල්ලොන්ගේ අර නවීන තාක්ෂණික දැනුමත් එක්ක මම ගොඩාක් ප්‍රයෝජනෙට අරගෙන තමයි මේ தත්ත්වෙටපත් වෙන්න මට ගොඩක් උදව් වුණා. ඒ රසිකා මහත්මිය, සුපුන් මහත්මයා, නිරාශා මහත්මිය එහෙම මේ ගොඩාක් කට්ටිය මට ඇත්තටම ඒ අය මහතුරු ගොඩාක් උදව් වුණා කියලා කියන්න පුළුවන්. ඔව්. සෝබා දියන්ති මහත්මිය දැන් ඔබතුමිය ලැබපු ජයග්‍රහණයන් පිළිබඳවත් රටම අහගෙන ඉන්න වෙලාවේ අපි කියමු. ඔව් මම එහෙම ඒ දෙන උපදෙස් අනුව වැඩ කටයුතු කරලා ඉවරලා කොහොම හරි තරංගයක් තියෙනවා කියලා මාව ඉදිරිපත් කරා. ඊට පස්සේ මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගෙවතුවක් නාගරික ගෙවතු වලින් පර්චේස් 15ට අඩු ගෙවතු වලින් පළවෙනි ස්ථානයත් 15ට අඩු ගෙවතු පළාත් තරඟයෙන් දෙවෙනි ස්ථානයත් ලබා ගැනීමට මට හැකි වුණා. ඒ වගේම ඒකට අපිට ඇත්තටම තෑගි ප්‍රදානය කරා ආණ්ඩුකාරතුමා අතින් අපිට සහතික හම්බුණා. මට 70000ක වවුචරයක් හම්බුණා. ඒ වගේ අපිව දිරි ගැන්වීම් ගොඩාක්ම කරා. ඒ ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මම ඇත්තටම තුති පුදනවා. ඒ කියන්නේ පසුගිය වසර සඳහාද මේ ජයග්‍රහණයන් හිමි කරගත්තේ? මම 2021 වර්ෂයේ සඳහා තමයි ඉදිරිපත් වුණේ. ඒදි තමයි මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණේ. එක පැත්තකින් ඔබටත් රටටත් හොඳ පණිවිඩයක් මේ හරහා නිර්මාණය කරන පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි මේ ගෙවත්ත කොරෝනාවෙන් නැත්නම් COVID-19 වසංගතයෙන් පීඩා විඳින කාලයේ තමයි මේ ගෙවත්ත නිර්මාණය කරමින් අපූර්ව ජයග්‍රහණයන් කරා මේ සෝබා ඩිලන්ති මහත්මිය කිරිබත්ගොඩ සූර්යපාලුව නාතුඩුව කියන මේ ගමේ මේ ප්‍රදේශයේ මේ අපූර්ව නාගරික ගෙවත්ත නිර්මාණය කරමින් ජයග්‍රහණයන් කරා ගමන් කරලා තිබෙනවා. දැන් අතරම මේ ගෙවතු නිර්මාණය කිරීමේදී පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට ඔබට ප්‍රතිපාදනයක් මුකුත් ලැබුණා නැත්නම් ඔබ තනියෙන්ම මේ තාක්ෂණික දැනුම ලබාගෙන ඔවුන්ගේ තාක්ෂණික දැනුම පමණද භාවිතා කරේ මොකක්ද කියන්න තියෙන්නේ? නෑ ඒගොල්ලෝ මට ගොඩාක් උදව් කරා තාක්ෂණික දැනුම ඒ වගේම කොම්පෝස්ට් අපිට ලබා දුන්නා නොමිලේ. ඒවා සියලු දේම උපකාරී කරගෙන තමයි මම මේ තත්ත්වයටපත් උනේ කියලා කියන්න පුළුවන් මට. ඔව් ඇත්තටම ගෙවත්තක් අංග සම්පූර්ණ කරගන්නට යම් ආකාරයකේ සත්ත්ව පාලනයේ උපාංගත් අපි යොදා ගන්නට වෙනවා. දැන් අපිට දැනෙනවා පසුබිම මේ සත්තුන්ගේ හඬ ඇහෙනවා. මේ සතුන් කවුද ඔබ නඩත්තු කිරීම සිදු කරන්නේ? මට ඇත්තටම සත්ත්ව පාලන මහත්යයි දරුවෝ දෙන්නයි උදව් කරනවා. මේ මාළු හදනවා ලස්සනට. ඒ වගේම අපි වටු කුරුල්ලෝ 8 දෙනෙක් විතර ඉන්නවා. ඒකෙන් බිත්තර ගෙදර භාවිතයට ගන්නවා. ඒන් කුකුලෝ දෙන්නෙක් හදාගෙන ඉන්නවා. ඒකෙන් අපිට ගෙදර අවශ්‍යතාවය සඳහා මේ මාංශ දේවල් අපිට බිත්තර ලබා ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. ඊට වඩා මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මම ඇත්තටම ශල්‍ය කර්ම 10කට භාජනය වෙලා හිටන කෙනෙක්. ඒ ශල්‍ය කර්ම 10ට භාජනය වුණා කියන්නේ ඇත්තටම ජීවිතේ හිතා ගන්න බැරි විදිහට ගොඩ ආපු කෙනෙක්. මහත්යාට ළමයිට කිසිම විවේකයක් තිබෙන්නේ නැහැ. මාව හොස්පිටල් ගානේ අරන් යන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඇත්තටම 80000ක් ලක්ෂයක් අතර මුදලක් හැම මාසෙම වියදම් වුණා. දැන් මේ මුදල් ඔක්කොම ඉතුරුනා. මම ඇත්තටම මේ මාර සන්තෝෂයෙන් මේ ගෙවත්ත කරනවා. උදේ නැගිටලා පළවෙනියට මෙන්නේ ගෙවත්ත බලන්න. මහත්යත් ඒ වගේ වැඩ ඇරිලා කාර් එකෙන් බහින්නේ සත්තු ළඟට යන්නේ. ඇත්තටම අපි මාර සතුටක් ලබනවා කියලා කියන්න පුළුවන්. මට වැඩි හරියම්ම මේකේ ලොකු ඵලදායකටත් වඩා මම ඇත්තටම සතුට බලාපොරොත්තු වෙන්නේ. මාර නිරෝගීකමක් ඇත්තටම දැනෙනවා. ඉස්සර මට හේතලයක්වත් උස්සන්න එපා කියලා කිව්ව කෙනෙක්. ඒ වුණාට මම දැන් මේ තනියම මේ වගා මලු උස්සගෙන මගේ සියලු දේ කරනවා. ඒ වුණාට මම දැන් බෙහෙත් ගත්තේ නැහැ. මාස 6-7කින් ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ගත්තේ නැහැ කියන එක තමයි මට සතුටුම දායක විදිහට ඔයාලට දෙන්න පුළුවන් පණිවිඩය ඒක. සන්තුෂ්ටි පරමන් ධනම් බුදුදහමේ එහෙම කියවන විට ඒ සතුට නැමැති ධනයත් එක්ක බොහොම ජව සම්පන්න විදියට ජීවිතයේ අභියෝග මැද්දේ නැගිටින කාන්තාවක් දිරිය කාන්තාවක් වන සෝබා ඩිලන්ති මහත්මියගේ ජයග්‍රාහී අපූර්ව ගෙවත්තේ සිට තමයි අද ගොවිතැනට පැයක් සජීවී වැඩසටහන ඔබට මෙලෙසින් අපි තිලන කරන්නේ. ජීවිතය පිළිබඳව අවිනිශ්චිතව සිටපු කෙනෙක්. ජීවිතයේ බොහෝ රෝග පීඩාවන්ට ගොදුරු වෙච්ච කෙනෙක්. සෝබා ඩිලන්ති මහත්මිය අවසාන වශයෙන් ඔබතුමිය මොකක්ද රටට දෙන පණිවිඩය? ඇත්තටම අපි ඉඩ නැහැ කියලා ඉන්නවා නම් ඒක බොරු. අපිට තියෙන ඉඩක පොඩිවට හරි Tamanට එක මෑ කරල් බණ්ඩක්කා එහෙම එක එක ගහක් හදාගත්තත් ඇත්තටම දවස් 2-3 එකතු කරලා වෙලා අපිට වේලක් හදා ගන්න පුළුවන්.
කට්ටිය පොහොර නැහැ කියනවා. ඒකත් තමන්ගේ අතු ගාන කොළ ටිකක් නැත්තම් කොම්පෝස්ට් මේ පැකට් ගන්න තියෙනවා අඩු ගානට එහෙම කොළ රොඩු එකතු කර ගන්න නැත්තම් ඇත්තටම තමන්ගේ ගෙවත්තේ තමන්ට ඕන දේ හදා ගන්න පුළුවන් කියන එක කියන්නේ මම මාස 4-5කින් දැන් ඇත්තටම එළවලු ගත්තේ නැහැ කඩේ. කොහොම හරි ගෙදර මොනවා හරි දෙක තුනක් වත්තෙන් හදා ගන්න මට පහසුකම තියෙනවා. කොහොමද පලාය වර්ග නම් මම ගන්නෙම නැහැ. පලා වර්ග මම ඉස්සර ඉඳලම ගෙවත්තෙන් හදාගත්තා. එළවලු වුණත් අපිට මෑකරල් බණ්ඩක්ක වගේ දේවල් ඇත්තටම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඒකට ලොකු මහන්සියක් ඇත්තටම දරන්න ඕනේ තමන්ගේ දේ තමන්ට සපේ ගන්න පුළුවන් පොඩි ඉඩ කඩකින් හරි. නැති දෙයක් නැති තරම් හැම භෝගයම මේ ගෙවත්තේ අපූර්ව විදියට සංකලනය කරලා අපූර්ව නිර්මාණයන් කරමින් ජයග්‍රාහී ලෙස ගෙවතු නිර්මාණය කරලා බස්නාහිර පළාතෙන් දෙවන ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය 2021 වසරේදී හිමි කරගත් කඩවත කිරිබත්ගොඩ සූර්යපාලුව නාතුඩුව මේ ස්ථානය 119 ඊ නිවසේ පදිංචි සෝබා ඩිලන්ති මහත්මිය සමග තමයි අපි මේ කතා බහ කළේ. බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් අද ගොවිතැනට පැයක් සජීවී වැඩසටහන ඔබට සමීප කරන්නේ මේ අපූර්ව පරිසරයේ සිට බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම දිස්ත්‍රික් කාර්යාලයේ මෙහෙයවීමෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම අද මේ අවස්ථාවට එක්ව සිටිනවා ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ශාන්ති රණසිංහ මහත්මිය, දැඩි සෞඛ්‍ය ආරක්ෂිත නීති හා නිර්දේශයන් අනුගමනය කරමින් දුරස්ථ භාවය පවත්වා ගනිමින් තමයි අද ගොවිතැන පැයක් සජීවී වැඩසටහන මෙලෙසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ ඔබට සමීප කරන්නේ. සහකාර පළාත් අධ්‍යක්ෂතුමියනි ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. අද නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂතුමිය වෙනුවෙන් ඔබතුමිය තමයි මේ කටයුත්තට සහභාගී වන්නේ. දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික වැඩසටහන් පිළිබඳව අපි කෙටියෙන් හැඳින්වීමක් කරමු රටට. ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තහම ශීඝ්‍රයෙන් නාගරීකරණයට භාජනය වෙන දිස්ත්‍රික්කයක්. එතකොට අපිට නාගරික කොටස් සහ ග්‍රාමීය කොටස් යන කොටස් දෙකම තියෙනවා. එතකොට අපි තමා ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම වී වගාව, එළවලු වගාව, පළතුරු වගාව සහ අලභෝග වගාව සම්බන්ධයෙන් සියලුම ක්‍රියාකාරකම් කටයුතු තාක්ෂණික සැපයුම් සියලු දේ සිද්ධ කරන්නේ අපි විසින්. ඔව්. ඒ වගේම දැන් ගම්පහ දිස්ත්‍රික්කය ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයට විශේෂිත ආවේනික භෝගයන් තිබෙනවා මොනවද? ඇත්තටම අපිට ආවේනික භෝගයන් විදිහට සලකන්න පුළුවන් පළතුරු වගාව ගත්තාම රඹුටන්, අන්නසි වගේ දේවල් අපිට සුවිශේෂී. මොකද අපි තමා ඉස්තරම වර්ගයේ අන්නසි සහ ඉස්තරම වර්ගයේ රඹුටන් භෝග රටට දායද කරන්නේ. ඔව්. ඒ වගේම දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පිළිබඳව අපි කතා කරද්දී කොහොමද එයට දායක වෙලා තිබෙන්නේ? අපි දැන් සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පසුගිය වසරේ වී වගාව සම්බන්ධයෙන් අපි ගොඩක් කටයුතු සිදු කළා. ඒකම කාබනික පෝර නිෂ්පාදනය, ගෙවතු සංවර්ධනය, ඒකම අලභෝග සංවර්ධනය වැනි කටයුතු වලින් රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා අපි ගොඩක් වැඩසටහන් දියත් කළා තියෙනවා. ඔව්. ඒ වගේම දැන් ඔබතුමිය නියෝජනය කරන කලාපය ගත්තොත් කලාපයට විශේෂිත ආවේනික වැඩසටහන් තිබෙනවද? කලාපය තුල ගොවි මහතුරුන්ට අවශ්‍ය කරන කාබනික පෝර නිෂ්පාදනය සඳහා අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා තියෙනවා. මොකද ඉදිරියට එන 2022 යලකන්නය. ඒතර යලකන්නේදී අපි අනිවාර්යෙන් වී වගාව පදනම් කරගෙන ගොවීන්ට තමන්ගේ කුඹරට අවශ්‍ය වෙන කාබනික පෝර තමන්ම නිෂ්පාදනය කර ගැනීම සඳහා කෘෂිකර්ම උපදේශක මහත්මීන් මගින් ඉලක්ක ලබා දීලා ගොවි ශේෂ්ත්‍රවල ප්‍රායෝගිකව කාබනික පෝර නිෂ්පාදනය කිරීමේ විශාල වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් මේ වන විට විශේෂයෙන්ම වී වගාවේ මොන වගේ මට්ටමෙත් තිබෙන්නේ තව කොපමණ කාලයකින් අස්වරුන් එළීම සිදු වෙනවද දැන් දැනගන්න ලැබෙන විදිහට? දැන් මේ වන විට වර්තමානයේ අපේ සමහර යායන් වල අස්වැන්නු නෙළමින් පවතිනවා. ඒකම ඉදිරි සති දෙක තුන ඇතුළත සියලුම යායන් වල අස්වැන්නු නෙළීම් ආරම්භ කරන්න අවසන් කරන්නත් පුළුවන්. ඔව්. ඒ වගේම දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් මේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන වලින් කොහොමද සේවාවන් සැපෙන්නේ? අතරම ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන දෙකක් තියෙනවා ගොවීන් සඳහා. වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය සහ අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය. මේ දෙකෙන්ම ගොවීන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒකම දැන් මේ කොවිඩ් වසංගතයේ මැද්දේ පොඩ්ඩක් අඩාල වෙලා තිබෙන වැඩසටහන. නමුත් දැන් අපි නැවතත් ඒ ස්ථානවල සක්‍රීය විදිහට
පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම වල්පිට පුහුණු මධ්‍යස්ථානයේ කාන්තා ශිෂ්‍යාවන් සඳහා එක් අවුරුදු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒකම අඹේපුස්ස පුහුණු මධ්‍යස්ථානයේ ගොවිපළ යාන්ත්‍රීකරණය සම්බන්ධයෙන් විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒකම එම ස්ථානයේම හමුදාවේ නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඔව්. මොනවද ගම්පහ දිස්ත්‍රික්කයේ කුෂිකාර්මික විභවය අතින් බලන විට ඉදිරියේදී තිබෙන අනාගත අභියෝග මොනවද? විශේෂයෙන්ම සෞභාග්‍ය ජාතික වැඩසටහනේදී විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වුණා. මොකද සම්ප්‍රදායිකව හුරු වෙලා තිබිච්ච ක්‍රමයෙන් ඔබට යන්නට සිදු වෙනවා. එක පැත්තකින් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අපේ රටේ යම් යම් සීමා කිරීම සිදු වෙනවා. ඊළඟට දේශීය නිෂ්පාදනය වැඩි කරන්න සිදු වෙනවා. මේවත් එක්ක මොනවද ඉදිරියේ තියෙන අභියෝග? ඇත්තටම අපිට තියෙන අභියෝගය සහ අපේ තියෙන අවශ්‍යතාවය තමයි රටේ ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කර ගැනීම. ඒ සඳහා අපි ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ තුල විශාල වශයෙන් අපි ගෙවතු සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා. මොකද අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය රැඳුන එක ස්ථානයක් තමයි අපේ සාම්ප්‍රදායික ගෙවත්ත. ඒකෝර මේ ගෙවත්තට අපි නව මුහුණුවරක් දීලා තියෙනවා. ග්‍රාමීය ගෙවත්ත ඒ යන ආකාරයටම සිද්ධ වෙන අතර නාගරික ගෙවත්ත සඳහා නවීන තාක්ෂණික මෙවලම් හඳුනා දීමක් සිද්ධ කරගෙන යනවා. දැන් අප මේ සිටින ස්ථානයේ ඔබතුමාලට ඒක පේනවා ඇති. කුඩා ඉඩකඩක ඵලදායීතාවය කොහොමද වැඩි කරන්නේ කියන එක අපේ කුෂිකර්ම ප්‍රදේශක මහත්මීන් මූලිකව මැදිහත් වෙලා ගොවි මහතුරුන්ට ඒ තාක්ෂණය දෙනවා. ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය සඳහා අපේ ගෙවත්ත සකසා ගත්තොත් අපේ මේ වැඩිවන ජීවන වියදමටත් අපිට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. ඒකම අපිට තියෙන තව අභියෝගයක් තමයි වී වගාව. වී වගාවට අවශ්‍ය කාබනික පොරත් මම අර කලින් කිව්වා වගේ අපි කොට්ටාස තුලම නිෂ්පාදනය කරගෙන යනවා ඝන කාබනික පොර සහ දියර කාබනික පොර. ඒ දියර කාබනික පොරත් විශාල වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල නිෂ්පාදනය වෙනවා. මේ අභියෝගයන් ජය ගැනීම සඳහා අපේ සමස්ත කුෂිකර්ම ප්‍රදේශකවරුන්, එතකොට නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සහ පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම නිලධාරීන් පෙළගැහිලා ඉන්නවා මේවා ජය ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා. ඔබතුමිය හොඳ පණිවිඩයක් අවසාන මොහොතේදී සටහන් කළා. විශේෂයෙන්ම අපේ අපූර්ව සම්ප්‍රදායික ගෙවත්ත ආහාර සුරක්ෂිතතාවයට මනා පණිවිඩයක් වෙනවා කියන කාරණාව. මේ නිවාසයත් මහල් නිවාසයක්. හැබැයි පුංචි ඉඩකඩ නාගරික ඉඩකඩ වඩාත් වටිනා වූ ගෙවත්තක් බවට ජයග්‍රාහී ගෙවත්තක් බවට පරිවර්තනය කරලා තිබෙනවා සෝබා ඩිලන්ති මහත්මිය. මේ සූර්යපාලුව නාතුඩුව මේ ප්‍රදේශයේ ජීවත් වන. ඉතින් සහකාර පළාත් කුෂිකර්ම අධ්‍යක්ෂ ශාන්ති රණසිංහ මහත්මියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගොවිතැනට පැයක් සජීවී වැඩසටහනට සම්බන්ධ වෙමින් ඒ තොරතුරු රටට අනාවරණය කිරීම පිළිබඳව. විශේෂයෙන්ම අද ගොවිතැනට පැයක් සජීවී වැඩසටහන ගෙනීමේදී මම හිතන්නේ සහකාර පළාත් අධ්‍යක්ෂතුමිය පවා සඳහන් කරපු කාරණාවක් තමයි දිස්ත්‍රික්කයේ විවිධ විභවයන් තිබෙනවා. විශේෂයෙන්ම ඇතැම් භෝග පිළිබඳව කතා කරද්දී ගම්පහ දිස්ත්‍රික්කයට ඒ භෝග විශේෂිතයි. අන්නාසි වගාවත් එහෙමයි. අන්නාසි වගාව සාර්ථකව සිදු කරන දිරිය කෘෂි ව්‍යවසායකෙක් තමයි දැන් අපේ ඉදිරියේ ඉන්නේ මල්කාන්ති. ඔව් සිර මහත්මයා. ඇත්තටම සමන් වීරකොඩි මහතා. ඔබතුමා ආයිබෝන් කියලා අපි පිළිගන්නවා. ආයිබෝන් සුබෝදෑසනයි. සුබෝදෑසනක්. එතකොට ඔබතුමා දැන් වගා කටයුතු වල විදිහට අන්නාසි වගාව සිදු කරනවා. අපි පොඩ්ඩක් ඒ පැත්තට යමුනේ කොහොමද කියලා ආරම්භයක් ගමු. ඔව් ඇත්තටම මම 2012 වර්ෂයේ රුහුණු විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම උපාධිය ලබා ගන්නවා. ඊට පස්සේ මම පෞද්ගලික ආයතනයක කියන්නේ පළතුරු අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන පෞද්ගලික ආයතනයක රැකියාවට එනවා. මම හිතන්නේ ඒකෙන් ලබා ගන්නපු අත්දැකීම් කියන්නේ අන්නාසි වගා කරන්නේ කොහොමද, නිෂ්පාදනය කොහොමද අපි භාවිතා කරන්නේ සහ අපනයනය කරන්නේ කොහොමද කියන සියලුම ප්‍රායෝගික දැනුම මම හිතන්නේ අවුරුදු කිහිපයක් තුළ මම ලබා ගන්නවා. ඉන් අනතුරුව සම්පූර්ණයෙන්ම ගොවියෙක් විදියට කෘෂිකර්මයට යොමු වෙලා විශේෂයෙන්ම අන්නාසි වගාව ඇතුළු ප්‍රධාන වශයෙන් අන්නාසි වගාව අනෙකුත් පළතුරු භෝග වගාව සඳහා මම යොමු වුණා. මම හිතන්නේ මම ගනිපු තීරණය හොඳයි කියලා මම දැන් කියන්න පුළුවන්. අන්නාසි වගාව කියන්නේ මම හිතන්නේ ලෝකයේ තියෙන රසවත්ම සහ ගුණාත්මයෙන් වැඩිම අන්නාසි හදන්නේ අපේ රටේ. අපිට ඒක ආඩම්බරයක්. එතකොට සාම්ප්‍රදායික ගොවියෙක්ගෙන් එහා ගිහිල්ලා මම කියන්නේ අලුත් තාක්ෂණය භාවිතා කරන අත්හදා බැලීම් කරලා අන්නාසි නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මම කියන්න සතුටුයි අන්නාසි වගාව සම්බන්ධයෙන් අන්නාසි පැලයක් හිටවීම සහ හිටවන්නත් කලින් අපි බිම් සකස් කිරීමේ ඉඳලා
ඒ ට්‍රැක්ටරේ භාවිතාවෙන් කරන සියලුම වැඩ මට තනියම ප්‍රායෝගිකව කරන්න පුළුවන්. සහ අපනයනයේ දක්වා කරන සියලුම ක්‍රියාදාමයන් මම දන්නවා. ඒ හින්දා ඒකට අවශ්‍ය වෙන ගුණාත්මකයෙන් යුතු අන්නාස් නිෂ්පාදනය කරන්න මට හැකියාවක් තියෙනවා. ඒ අභිමානයේ හැකියාව ඔහු තුළ ප්‍රදර්ශනය කරනවා මල්කාන්ති අතරම මැනවින්. මම හිතන්නේ ඔබතුමන් උපාධියක් ලැබුවා කියලා කිව්වා. මේ උපාධිය පිළිබඳවත් අපිට පොඩි කෙටි විස්තරයක් කියමු. මෙහෙම මම රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිකර්ම පීඨයට ඇතුළු වෙනවා 2008 වර්ෂයේ අවුරුදු 4ක කියන්නේ කෘෂිකර්ම කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ උපාධිය ලබා ගන්නවා 2016 ඊට පස්සේ ඇත්තටම මම අවුරුදු කීපයක් පුද්ගලික ආයතනයේ වැඩ කරනවා. මට ඒ උපාධිය හැදෑරීමෙන් ලැබුණු අපි කියන්නේ සෛද්ධාන්තික දැනුමට අමතරව ඒ ආයතනය තුළ වැඩ කිරීමේදී ලැබුණු මම හිතන්නේ ප්‍රායෝගික දැනුම සෑහෙන වැදගත් වුණා. මම උපාධිය වැදගත් නැහැ කියලා කියනව නෙවෙයි. නමුත් උපාධිධාරියෙක් විදිහට එළියට එනකොට අද ලංකාවේ මම හිතන්නේ උදාහරණයක් විදිහට කෘෂිකර්ම උපාධිධාරියෙක් ගත්තොත් ඇත්තටම ප්‍රායෝගික දැනුම බොහොම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක හින්දා මම හිතන්නේ ප්‍රායෝගික දැනුම මට ලැබුණේ ඇත්තටම ඒ වැඩ කිරීම තුලින්. ඒක හින්දා මට හැකියාව ලැබිලා තියෙනවා අද වෙනකොට අක්කර 50කට වැඩි ප්‍රමාණයක අන්නාසි වගා කරලා සාර්ථකව මම හිතන්නේ ශක්තිමත් ආර්ථිකයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා වගේම රටට විදේශ විනිමය ලබා දෙන්න සෑහෙන දායකත්වයක් දෙන්න පුළුවන් කියලා මම ආඩම්බරෙන් කියනවා. වර්තමානයේදී මොඩර්න් ඇග්‍රිකල්චර් පිළිබඳව කතිකාවක් තිබෙනවා. හැබැයි ඒ කතිකාව බැනවින් ප්‍රදර්ශනය කරන තරුණයෙක් තමයි අද ගෝවිතන්ඩ පැයක් සජීවී වැඩසටහනේ අප ඉදිරියේ සැබවින්ම අපිට දැක බලා ගන්න ලැබෙන්නේ. ඩෙනින් කල්සියම හොඳ සබත්තු දෙක ටී-ෂර්ට් එක. මෙන්න මේ තාරුණ්‍යයේ ජවය රටට හෙළිදරව් කරන්නට තමයි තාමත් වැදගත්. Taman අපූර්ව උපාධියක් ලබාගෙන ඒ උපාධිය වඩා ප්‍රායෝගිකව මහ පොළවේ අස්වද්දනට හැකි තරුණින් තමයි අපේ රටට අවශ්‍ය. එහෙම වුණොත් තමයි මේ රටේ සෞභාග්‍ය සැබවින්ම උදාවන්නේ. ඒ සඳහා පාර කියන්නට රජයේ පැත්තෙන් කටයුතු කරන විට ඒ සඳහා තරුණයින් මේ වගේ ජවයක් ගන්නවා. ඒ ඊටාත්ම වැදගත් කියන කාරණාවත් අපි හෙළිදරව් කරනවා. ඔය සිසිර දැන් මේ අපිට කියන්න ඔබතුමාගේ දැන් මේ වගා කටයුතු කරන්නේ ගම්පහ මොන ප්‍රදේශයේද? ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා තැන් තැන්වල විහිදිච්ච මගේ වගාවන් කීපයක් තියෙනවා. ඊට අමතරව පන්නල ප්‍රදේශයේ මගේ ලොකු වගා බිමක් තියෙනවා. මම හිතන්නේ අක්කර 50කට වැඩි ප්‍රමාණයක් මම ඒ සමස්තය ගත්තොතින් දැනට අන්නාසි ගෝවිතනේ නියැලෙනවා. එතකොට ඔබ යටතේ සේවක පිරිසකුත් සේවය කරනවා ඇති? අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඔබතුමා මේ දැන් අපනයනටත් යොමු වෙලා ඉන්නවා කිව්වා. කොහොමද ඒ සඳහා මොන විදිහටද දැන් ඔබතුමා කරන නිෂ්පාදනයේ විතරද ඒ සඳහා යොමු කරගෙන තියෙන්නේ නැත්නම් තවත් අයගේ සම්බන්ධයක් ගොඩනගාගෙන තියනවාද ඒක? මෙහෙමයි මම ඇත්තටම පුද්ගලික ආයතනයේ රැකියාව කරන කාල සීමාව තුළ අපනයන කියන්නේ පළතුරු අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන විශාල ප්‍රමාණයක් හඳුනාගත්තා. ඒතර මම නිෂ්පාදනය කරන පළතුරු වලට අර හොඳ වෙළඳපළක් තියෙනවා. මම දන්නවා මට සම්බන්ධතා තියෙනවා. ඒතර මගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ කිසිම ගැටලුවක් මට නැහැ. ඊට අමතරව මම මගේ සහෝදර ගොවි මහත්මීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ඒ කට්ටිය අදාළ ආයතන වල යොමු කිරීම කරනවා. ඒවට සම්බන්ධීකරණය කරලා දෙනවා. එතකොට වෙළඳපළ සම්බන්ධයෙන් මට කිසිම ගැටලුවක් මතුවලා නැහැ. අනිත් සහෝදර ගොවි මහත්මීන් එක මම ඒ කියන්නේ දැන් මට සමහර දැන් අපේ ඉන්නවා අවුරුදු 30 40 50 පරණ ගොවි මහත්තුරු ඉන්නවා. ඒතොර ඒ කට්ටියගේ තියෙන ප්‍රායෝගික දැනුම මට හරි වැදගත්. ඒකට අපි දැනුම හොමාරු කර ගන්නවා. මගේ පැත්තෙන් මම එයාලා කරන උදව්ව තමයි මම එයාලගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලු මතුවෙන අවස්ථාවලදී එයාලට ඒ සහයෝගය ලබා දෙනවා. අපි ගොඩාක් අර අන්‍යෝන්‍ය එකිනෙකාට උදව් කර ගැනීමේ ක්‍රමයේ භාවිතා කරලා මම හිතන්නේ අපි අර වින් වින් සිටුේෂන් එකක් කියලා කියන්නේ හැමෝම දිනන්න ඕනේ කියන පරමාර්ථයෙන් අපි සහයෝගයෙන් අර කටයුතු කරනවා. ඔව් සමන් මහත්මයා. ඉතින් මේ දැන් ඔබ උගත් තරුණේ. එතකොට ඔබතුමාගේ මේ අත්දැකීම් වලින් ඔබතුමා මොන වගේ පණිවිඩයක්ද අපේ තරුණයින්ට සහ රටට ජනතාවට දෙන්නේ? ඔව් මම හිතන්නේ අද අපේ රටේ ගත්තොතින් තියෙන ලොකුම ගැටලුවක් තමයි උගත් හෝ නැත්නම් ඉහළ අධ්‍යාපනය ලැබපු හෝ ඉහළ අධ්‍යාපනය නොලබපු කියන කොටස් දෙකම මම හිතන්නේ ආණ්ඩුවේ රැකියාවක් හෝ වෙන මොනවා හරි රැකියා ඉල්ලන මට්ටමකටපත් වෙලා තියෙනවා. රැකියාවක් තමන් හොයාගෙන ස්වයං රැකියාවක් හෝ විශේෂයෙන්ම කුසිකර්මාන්තයට යොමු වෙලා හෝ තර නිෂ්පාදනයක් කළා රට වැඩක් කරලා තමන් ආදායමක් හොයා ගන්නවා වෙනුවට මම හිතන්නේ වෙන පැත්තකට යොමු වෙලා තියෙන. ඒක මම හිතන්නේ තරම් ගැළපෙන එකක් නෙවෙයි. අපි උපාධියක් තිබුණා හෝ නැත අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අතරම මගේ උපංගම හම්බන්තොට. ඒකට අපි හම්බන්තොට පැත්තට ගියන් පස්සේ ලොකු කෙසෙල් ගොවියෝ ඉන්නවා. ලොකු වයසක් නෑ යාළුවා. අවුරුදු 20 25 30 අතර අක්කර 50 100 කරනව දන්න ගොවි මහත්තුරු ඉන්නවා. ඒකට ඒ කට්ටියට ලොකු
උපාධි හෝ වෙන අධ්‍යාපන සුදුසුකමක් නැහැ. නමුත් ඒ කට්ටිය රටට ලොකු දායකත්වයක් දෙනවා. 20කට 25කට රැකියාව ලබා දීලා තරුණයින්ට එයා ලොකු නිෂ්පාදනයක් කරනවා. රටට ගොඩක් වැඩදායක දෙයක් කරනවා. ඉතින් මට දෙන්න තියෙන පණිවිඩය තමයි අපි හැමදෙනාටම කරන්න පුළුවන් මොන හරි දෙයක් තියෙනවා. මම කියන්නේ අපි රස්සාවක් දෙන්න කියලා ඉල්ල ඉන්නේ නැතුව, කාලීනාස්ති කරන්නේ නැතුව, පොඩි තැන්වල හිර වෙන්නේ නැතුව අපි අපේම කියලා ගොවිතැන අඳුම කියන්නේ අපි දැන් ගොවිතැන කියලා ගත්තොත් ලංකාවේ පොදු මතයක් තියෙනවා මම දන්නේ අවාසනාවකට ඒක සාමාන්‍යයෙන් පොඩ්ඩක් අඩු තැනකට තමයි දාලා කතා කරන්නේ. එහෙම නෙවෙයි. ගොවිතැනෙන් පවා යන්න පුළුවන් සෑහෙන දුරක් තියෙනවා. මම කියන්නේ තරුණයින්ට එකතු වෙලා තමන්ට පුළුවන් විදියට, තමන්ට ඉඩ පරිමාව තියෙන විදියට එතනින් පටන් ගන්න රැකියාවක් කරන කෙනෙක් හෝ ඒවා එයාටත් පුළුවන් තමන්ගේ ෆ්‍රී ටයිම් එකේ කියන්නේ අමතර කාලේ භාවිතා කරලා පොඩි හරි නිෂ්පාදනයක් රටට කරන්න. ඉතින් තරුණ තරුණින් ගොඩක් ඉන්නවා අපේ රටේ. සෑහෙන වැඩක් කරන්න පුළුවන් කට්ටිය අපි වගේ. මම ඒ කට්ටියට ආරාධනා කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහත්මීන් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේ එකතු වෙලා අපි රට නිෂ්පාදනයක් කරලා අපේ රටේ අනාගතය සහ තමන්ගේ පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඒ ප්‍රදේශයට අනුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමහර වෙලාවට මහවිලාධිකාරිය වෙන්න පුළුවන්. ඔවුන්ගේ උදව් එක්ක ජීවිතය ජය ගන්නට ඕනෑ තරම් අවස්ථාව තිබෙන බව තමයි මේ සමන් වීරක්කොඩි අපේ තරුණ ගොවි මහතා විශේෂයෙන්ම මේ තාරුණ්‍යයේ නව කෘෂි ව්‍යවසායකත්වයේ අපිට ප්‍රකට කරන තරුණයා රටට හෙළිදරව් කරන කාරණාව. බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි සුබ දවසක්. ගොවිතැනට පැයක් සජීවී වැඩසටහන අද ඔබට මෙලෙසින් තිලන කරන්නේ සූර්යපාලුව නාතුඩුව සෝබා ඩිලන්ති මහත්මියගේ අපූර්ව නාගරික ගෙවත්තේ සිට විශේෂයෙන්ම මේ ස්ථානයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති නිර්දේශයන් අනුගමනය කරමින් සීමිත පිරිසක් එක්ව සිටිනවා. මේ වැඩසටහන දැක බලා ගැනීමට සහ සජීවීව සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන යුතුව. සිසිර දැන් අපිත් එක්ක මේ කතා බහට මේ වෙලාවේ එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කාබනික දියර පොහොර නිෂ්පාදනයට යොමු වුණ තරුණියක්. ඇය නමින් රුයිනි වික්‍රමාරච්චි. ආයුබෝවන් රුයිනි මහත්මිය. ආයුබෝවන් සුබෝදෑසනක්. ඔබතුමිය ඉන්න ප්‍රදේශයේ කොහෙද පළාත? කැලණිය දිස්ත්‍රික්කය. හොඳයි. ඔබතුමිය දැන් මේ මොනවද මේ කාබනික දියර පොහොර නිෂ්පාදනයට මොන විදිහටද යොමු වුනේ? ඔබතුමිය මීට කලින් කෘෂි කාර්මික කටයුතු මොන හරි වලට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවද? කියන්නේ ගෙදර ඉතින් අවශ්‍ය දේවල් වගා කරගත්තා. නමුත් මට නිතරම හිතුණා මේ අර අපි රසායනික දේවල්නේ පොහොර විදිහට භාවිතා කරන්නේ. මට ඇත්තටම මේ හිතුණා ඇයි අපි දැන අපේ දරුවන්ට වස්ස කන්න දෙන්නේ? මගේ දරුවෝ විතරක් නෙමෙයි මුළු රටේම දරුවෝ නිරෝගීමත්ව ඉන්නා නම් හොඳයි කියලා. ඉතින් මගේ හිතේ ගොඩාක්ම ආසාවක් තිබුණා මොනවාම හරි දෙයක් කරන්න ඕන කියලා. ඊට පස්සේ දැන් කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපි ගෙවල් වලට හිර වුණා. ඒ අවස්ථාවේ අපේ ආදරණීය කෘෂිකර්ම උපදේශිකාව වන මේ ලෝචනා මහත්මියට මම කිව්වා. ඉතින් ඇතර මහත්මිය අසනීප තත්ත්වයෙන් ඉඳගෙනත් එයා ඇත්තම ඇල්දේ හිටියේ වෙලේ නැගිට ගන්න බැරුව. නමුත් එයාගේ රාජකාරිය අකුරට මිශ්‍ර කරපු මහත්මියක් කියන්න පුළුවන්. ඇඳේ ඉඳගෙනත් පුළුවන් තරම් අපිට අර ඔන්ලයින් විදිහට මේ දියර පොහොරක් අපි හදමු. මොකද අපිට කොම්පෝස්ට් හදන්න අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ මේ පළාතේ. හොයාගන්න අමාරුයි අපිට. අපිට කරන්න පුළුවන් දේ දියර පොහොර නිසා ඇයි අපි ඒකට යොමු කරා. අපි කිහිප දෙනෙක්ම කණ්ඩායමක් විදිහට හදාගෙන අපි යොමු කරලා ඒක ඉතින් ඉදිරියට ගෙනා. එතකොට ඔබතුමිය මොනවද මේ දියර පොහොර නිෂ්පාදනය කරන දියර පොහොර වර්ග මොනවද ඔබතුමිය? දැනට මාළු දියර පොහොර ගන්න, ඒ වගේම පළතුරු වලින් දියර පොහොරක් කරනවා. අපි ඉදිරියට තව නිෂ්පාදන කරන්න අපේ මහත්මිය අපිව යොමු කරනවා. මේවා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙම කොහොමද සපයගන්නේ? දැනට අපි කැලිගොඩ මාළු කඩින් මාළු ගන්නවා. ඊට අමතරව වෙනත් මාළු වෙනත් සැල්වලින් ගන්නවා. පළතුරු දියර පොහොර හදන්න අපි පුළුවන් තරම් මේ වස්ත්‍ර විස නොගහපු ස්වභාවික පළතුරු අරගෙන තමයි හදන්නේ. දැන් ඔබතුමිය මේ නිෂ්පාදනයන් කරනකොට මේ සඳහා වෙළඳ පොලක් අවශ්‍ය වෙනවා, අලෙවි කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙළඳ පොල කොහොමද ඔබතුමිය සකස් කරගෙන තියෙන්නේ? මමම ගිහිල්ලත් වෙළඳ පොල ඒ කියන්නේ කතා බහ කරලා ඒ නිෂ්පාදන අලෙවි කරගෙන යනවා. ඊට අමතරව අපේ කෘෂිකර්ම උපදේශක මහත්මියක් ඇයට පුළුවන් උපරිම උත්සාහය දීලා අපිව
අවශ්‍ය තැන් වලට යොමු කරලා ඒ අපිට සහයෝගය ලබනවා. ඔබතුමීගේ නිෂ්පාදනයේ නම කොහොමද? හයිඩ්‍රෝ. ඔව් ඒ වගේම දැන් රුවිනි මහත්මිය දැන් තැන් වල අර කාබනික දියර පොහොර පුපුරන්නත් ගත්තා. ඔබතුමීගේ එහෙම ගත්තට පුපුරන්නේ එහෙම නැද්ද? නෑ. ඔව්. කෙසේ වෙතත් නිවැරදි ආකාරයට සකස් කරොත් එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ. අපි ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගෝවිතන පැයක් කතාබහේදී අද මේ සූරියපාලුව ප්‍රදේශයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් කෘෂි ව්‍යවසායකින්ගේ තොරතුරු රටට අනාවරණය කරන්නට අපි බලාපොරොත්තු වෙන සිද්ධම විශේෂයෙන්ම බිම්මල් වගාව අපේ රටේ මෑත කාලිනව ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච වගාවක්. බිම්මල් වගාවෙන් ජීවිතය ජය ගන්නට බොහෝ සෙයින්ම අවස්ථාවක් තිබෙනවා. එවැනි සාර්ථක කෘෂි ව්‍යවසායකෙක් තමයි අද ගෝවිතන පැයක් සජීවී වැඩසටහනේදී මේ මොහොතේදී අපිත් එක්ක කතා බහට එකතු වෙන්නේ. අයිබෝවන් රෝහන් පෙරේරා මහත්මයා. අයිබෝවන්. ඔව්. අපි කෙටියෙන්ම කතා බහ ආරම්භ කළොත් කොපමණ බිම්මල් බඳුන් ප්‍රමාණයක් ඔබ නඩත්තු කරනවද? මම දැනට බිම්මල් 8000 පොට් 8000ක් තමයි නඩත්තු කරන්නේ. නමුත් මම දැන් ඊළඟ ස්ටේජ් එකට යන්න සම්පූර්ණයෙන්ම සූදානම්. මම 16000 දක්වා බොහොම ඉක්මනට ඒක මේ කරන්න ඕන කරන පසුබිම සකස් කළාම ආරයි. ඔව්. දැන් ඔබතුමා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවද මෙවැනි බඳුන් 8000ක් නඩත්තු කරනකොට? යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. කොහොමද මේ සඳහා පාර කිව්වේ? පාර කිව්වේ ඇත්තටම මගේ මිත්‍රයෙක් ඇත්තටම ඒ කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් මේ මැනේජ්මන්ට් කරපු කෙනෙක් මගේ යාළුවෙක්. එයා කොහොම හරි මේ ගන්නොරුවට ගිහිලා ගන්නොරුවෙන් ඉගෙනගෙන තිබුණා මේ ගොවිතැන්ට පැයක් කතාබහ සමගයි ඔබ එක් වී සිටින්නේ. අද ගොවිතැන්ට පැයක් කතාබහ ඔබට ගෙන එන්නේ අංක 119 කඩවත සූරියපාලුව නාතුඩුව සෝබා ඩිලන්ති මහත්මියගේ නිවසේ සිට. ඉතින් අපි කතාබහ කරමින් සිටියේ දැන් අපි දුරකථනයේ විසන්දි වූ අවස්ථාවෙත් කතාබහ කරමින් සිටියේ කෘෂිකර්ම ව්‍යවසායකයින් පිළිබඳ. ඉතින් අපි ඉක්මනටම සම්බන්ධතාවය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් සිසිර ජයතිලකට සම්බන්ධතාවය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගෙවත්තට ආදරය කරන සෝබාදහමට පරිසරයට ආදරය කරන ඔබ වෙනුවෙන් ඔබේ ගෙවත්ත කොහොමද නිර්මාණය කරගන්න ඕනේ? ඔබ ග්‍රාමීය පරිසරයක ජීවත් වුණත්, නාගරික පරිසරයක ජීවත් වුණත්, ඔබ කොහේ හිටියත් අඩු සීමිත ඉඩකඩ ප්‍රමාණයක් නම් තියෙන්නේ. කොහොම වුණත් ඔබට පුළුවන් ඔබේ ගෙවත්ත ඵලදායී ලෙස නිර්මාණය කරගන්න. ඉතින් අපි ඒ අත්දැකීම් බෙදා හදා ගනිමින් සිටි අපිට නැවතත් සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙනවා මේ වෙන විට ගුවන්විදුලි ගොවි සේවාව අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙන එන ගොවිතැන්ට පැයක් කතා බහ සමගයි ඔබ සම්බන්ධ වෙමින් සිටින්නේ. හොඳයි. එහෙනම් අපි නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා සිසිර ජයතිලකට. සිසිර හෙලෝ. ඔව් සිසිර අපි ඔබට තමයි සම්බන්ධතාවය ලබා දෙන්නේ. කරගන්න බලාපොරොත්තු වෙනවා. අද ගොවිතැන්ට පැයක් කතා බහ ගුවන්විදුලි ගොවි සේවාව අනුග්‍රහයෙන් ඔබට ගෙන එන ගොවිතැන්ට පැයක් කතා බහ. අද අපි ගෙන එන්නේ අංක 119 කඩවත සූරියපාලුව නාතුඩුව සෝබා ඩිලන්ති මහත්මියගේ නිවසේ සිට කෘෂිකර්ම ව්‍යවසායකින් සමගයි කතා බහ කරමින් සිටි. අපි නැවතත් සිසිර සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. සිසිර බොහොම ස්තුතියි නදිකා ගුණරත්න යලිත් අපට සම්බන්ධතාවයේ යොමු කිරීම පිළිබඳව. සූරියපාලුව නාතුඩුව සෝබා ඩිලන්ති මහත්මියගේ අපූර්ව ගෙවත්තේ සිට අද ගොවිතැන්ට පැයක් සජීවී වැඩසටහන අපි ගෙනෙන්නේ. බිම්මල් වගාව මහා පරිමාණව සිදු කරන කෘෂි ව්‍යවසායකයෙක් රෝහන් පෙරේරා මහත්මයා සමග අපි කතා බහ කරමින් සිටියේ මොහොතකට පෙර. දැන් ඔබතුමන් බිම්මල් වගාව ආරම්භ කරපු ආකාරය පිළිබඳවයි කෙටියෙන් සඳහන් කරමින් සිටියේ. ඒ පිළිබඳව අපි තවදුරටත් පැහැදිලි කිරීමක් කරමු. ඔව් ඇත්තටම මගේ මිත්‍රයා එයා තමයි මේක ඉගෙනගෙන තිබුණේ. මම මොකද දන්නේ මම ඇත්තටම මම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්. කොහොම සතුටුයි. මගේ රස්සාව හැටියට මම ඒක කළේ. එතකොට විශ්‍රාම යන්න කිට්ටු වෙනකොට මේ මගේ ඔළුවට මේක හැම වෙලාවෙම ඇවිල්ලා එයා තමයි දැම්මේ. මේක කරමු මොකද මගේ ඉඩමක් තිබුණා මම වැඩකට ගන්න නැතුව තිබ්බ ඉඩමක් ඇත්තටම. ඉතින් ඕක දැක හැමදාම මෙයා කියනවා මේකෙන් වැඩක් ගමුකෝ අපි මේකට ප්ලාන්ට් එකක් දාමු කියලා ඉවරලා මේක බිම්මල් වවමු කියලා ඉවරලා එයා තමයි මාව මෙතෙන්ට යොමු කළේ. මං මේ වෙනකනුත් මම කිසිම තාක්ෂණික දැනුමක් මම කොහෙන්වත් අරගෙන නැහැ. මං ඉගෙනගෙනත් නැහැ. ඒ කියන්නේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මම කිසි දෙයක් කරේ නැහැ. හැබැයි මම යාව ගත්ත ළඟට.
ගන්නවරුන් ඉගෙන ගත්ත එක්කෙනාව ළඟට ගත්ත යාට එක්ස්පීරියන්ස් තිබුණා. මම යාව අරගෙන යාව ප්ලාන්ට් එකට දාලා මම මේ වැඩේ කරගෙන යන්නේ දැන්. ඒ කියන්නේ ඔබ ගන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු වෙච්ච අයකින් තමයි මේ තොරතුරු ගත්තේ. ඒකෙන් තමයි මම තොරතුරු අරගෙන ඒ තියෙන කටවචනෙන් එන තොරතුරු මත විතරයි මම මේ වැඩේ පටන් ගත්තේ ඇත්තටම. කෙසේ වෙතත් ඔබ වෘත්තීන් ඉංජිනේරු මහත්මයෙක්, ඉංජිනේරුවරයෙක්, ඒ නිසා ඔබතුමන්ට එක පැත්තකින් ධනය නැත්නම් අවශ්‍ය ආධාරයන් අනවශ්‍ය වෙන්න පුළුවන්. ඔබතුමන් හොඳ පණිවිඩයක් ලබා දෙනවා. මම හිතන්නේ මේ කාරණාව රටට හොඳ පණිවිඩයක් වෙනවා. ඒ කියන්නේ වෘත්තීය තීරණය කරන්නේ නැහැ අපි කෘෂිකර්මාන්තයේ යෙදෙනවද නැද්ද කියන කාරණාව. මොකද්ද ඔබතුමන් රටට දෙන පණිවිඩය? නෑ ඇත්තටම මගේ බලාපොරොත්තුව තිබුණේ මම දැන් එතනින් මම රස්සාවල් 3ක් ක්‍රියේට් කරලා තියෙනවා. මම එතන රස්සාවල් 3ක් ලෝකෙට දීලා තියෙනවා රටට. ඉතින් මම හරිම සන්තෝෂයි. මට හරිම ආත්ම තෘප්ති මහා විශාල ආත්ම තෘප්තියක් තියෙනවා ඒ සම්බන්ධව. ඊට අමතරව ඇත්තටම මම මේක මේ පටන් ගන්නකොට ලාභයක් බලාගෙනම නෙමෙයි මම පටන් ගත්තේ. මම හිතුවා මට මේ මගේ වියදම කවර වුණා නම් මට ඇති කියලා. නමුත් මම එහෙම කළේ නෑ. නමුත් එහෙම වෙන්නේ නෑ. දැන් මම ආදායමක් ලබනවා. ඒකෙන් ඇත්තටම ඒකින්ද තමයි මම දෙවෙනි අධීරයට මම යන්නේ මේක දෙගුණයක් විශාල කරන්නේ. බොහොම ස්තුතියි. අපි ඔබතුමන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟට කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වීවගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව විශේෂ බහර නිලධාරී අකිල පල්ලෙවෙල මහත්මයා සමග කාලයත් එක්ක අපිට සංනිවේදන ගැටලු බාධාවන් කාර්මික දෝෂයන් පැමිණිච්ච නිසා කාලය කළමනාකරණය කරගන්නට වෙනවා වෙනදාට වඩා වැඩියෙන්. අකිල පල්ලෙවෙල මහත්මයා මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වීවගාවේ තත්ත්වය මොකක්ද? ඔව් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙන විට වීවගා කරලා කියන්නේ මහකන්නේ වෙනුවෙන් වීවගා කරලා අවසන් කළා. දැන් අසන්න නිලණ්ඩ ආසන්න කාල සීමාවක තමයි අපි ඉන්නේ. මේ වෙනකොට සාමාන්‍යයෙන් මුළු අපසරියෙන් 130කට ආසන්න ප්‍රමාණයක් අසන්න නෙලලා තියෙනවා. ඉතිරි ටිකත් තව සතියක් දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම අසන්න නෙලලා ඉවර කරගන්න පුළුවන්. අපි ඊළඟට යලකන්නේ සඳහා සූදානමක් තමයි විය යුත්තේ. කාබනික පොහොර වලට අලුතෙන් සම්පූර්ණයෙන්ම හුරවන්නට උනා. ඒ අභියෝගය කොහොමද ජයගත්තේ නැත්නම් ඇති වෙච්ච තත්ත්වය මොකක්ද කෙටියෙන්? ඇත්තටම ගොවින්ට සහ නිලධාරීන්ටයි ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. එතනදී විශේෂයෙන් ගොවි මහතුරු ඒ සඳහා මුලින්ම යම් ඒගොල්ලන්ගේ යම් ගැටලු තිබුණාට මේක වැඩි කරගෙන යනකොට ඒක සාර්ථකත්වයකට ලක් වෙලා තියෙනවා. ඒක මාධ්‍යනු දකින්න ඇති. එතනදී විශේෂයෙන්ම ගොවි මහතුරු Tamanට අවශ්‍ය කරන කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කිරීම පිළිබඳව මේ වෙන විදිහට උනන්දුවක් දක්වමින් ඉදිරි කන්නේ සඳහා දැන් සූදානම් වෙන්න ඕනේ. මොකද කාබනික පොහොර ටිකක් හැදෙන්න කොම්පෝස්ට් ටිකක් නිෂ්පාදනය යම්කිසි කාලයක් යනවා. ඒ නිසා යල කන්නේ සඳහා දැන් කාබනික පොහොර නිෂ්පාදනය කරමින් පවතිනවා. ඉතින් ගොවි මහතුරු ඒ සඳහා හොඳ උනන්දුවකින් කටයුතු කරනවා. යල කන්නට ඕන පණිවිඩයක් අකිල පල්ලෙවෙල මහත්මයා ලබා දුන්නා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. විශේෂයෙන්ම අපේ කෘෂි පුවත් ප්‍රකාශවලදී අපිට මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් ලෙසත් ඔබ කටයුතු කරනවා. පළතවානුත් ජීවිතය ජය ගන්න හොඳ අවස්ථාවක් නේද මල්කාන්ති? ඇත්ත වශයෙන්ම ඒ සඳහා හොඳ උදාහරණයක් අපි ළඟ ඉන්නවාද? හොඳයි. අපිත් එක්ක මේ එකතු වෙන්නේ RMS ගුණතිලක මහතා. එතුමා පළතවාන් ව්‍යාපාරයේ එළවලු පැල සහ අනිකුත් පළතවාන් ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්නවා. ආයිබෝන්. ආයිබෝන් ඔබට සුබ දවසක්. හොඳයි. ගුණතිලක මහත්මයා අපි ටිකක් මතක් කරමු ඔබතුමාගේ වගා කටයුතු ගැන. ඇත්ත වශයෙන්ම මම විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. මම විශ්‍රාමයාවටත් පෙර සිටම පෙර සූදානම් වුණා පැල සවානක් කරන්න ඕනේ කියලා. ඒ අනුව මම සුවාස් මල් සංගම වලට සම්බන්ධ වෙලා මල් පැල කරගෙන යන අතරතුරේ 2020 කොරෝනා වසංගතය ඇති වුණා. ඒ අවස්ථාවේදී මල් පැල අලවිය අඩුවීමෙන් පවතින නිසා මම 2030 ආරම්භ කරා. ඊට පස්සේ ගෙවතු වගාවක් පටන් ගන්න. ඒ අනුව මට ඒ අවස්ථාවේදී මම හිතේ ෆීල්ඩ් එකට කෙනෙකුට එන්නත් බෑ. නමුත් රත්තිකමිස් මට ගොඩාක් උදව් කරා. ඇට වර්ග හැම ගෙනල්ලා ගෙදරටම ලබා දුන්නා. එතුමියට අවසරය තිබුණ නිසා මට ගෙනල්ලා දුන්නා. මම ඒ අනුව දැනට මල් වගාවට අමතරව එළවලු වගාව කරගෙන යනවා. අනිත් එක මගේ උපන් ගම අනුරාධපුර. ඒ හින්දා මම එළවලු ක්ෂේත්‍රේ ගොඩාක්ම දන්නවා. මොකද ඒ පැත්තේ අපි පොඩි කාලේ ඉඳලා මිරිස් ගහ මොකද්ද, බටු ගහ මොකද්ද, බණ්ඩක්ක ගහ මොකද්ද මොන වගේ රෝග දෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙනවා අපිට. ඔව්. ඒ අනුව කරගෙන යනවා. ඔව් හොඳයි. ඔබතුමාගේ මේ ලබන මේ කුචි කටයුතු වලින් ලබන ආදායම ඔබතුමාගේ කටයුතු කරගන්න ඔබතුමාට ඒක පහසුවක් වෙලා තියෙනවද? ප්‍රමාණවත් වෙලා තියෙනවද? ඇත්ත වශයෙන්ම ගොඩාක්ම ප්‍රමාණවත් වෙලා තියෙනවා. මොකද විශ්‍රාමිකයෙක් කියන්නේ ලොකු අටුපක් ලබන කෙනෙක් නෙමෙයි. මොකද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා මම ඒ අයත්
ඉස්ලාම් වශයෙන් කරන්න බැරි වෙනින්ද අර වෑන් එන ආදායම මට ගොඩාක්ම උපකාරී වෙනවා. අනිත් එක මගේ ගෙදරට අවශ්‍ය ලෝල් ටිකක් මට ලැබෙනවා. ඊට අමතරව අනිකුත් ඉතින් අතිරේක වලට ගොඩාක්ම පිටුපලක් වෙනවා ඉතින් මේ වගා කටයුතු. හොඳයි. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. අපේ කාල වේලාවත් එක්ක පොඩ්ඩක් වැඩසටහන කාලේ ගොවිතැනට පැයක් ගොවි මීඩිය මතුවන ඔබේ ගැටලුවට සැනින් විසඳුම් අහන්න සෑම සමුදාවකම පෙරවරු 9ට ස්වදේශීය සේවයෙන් ගොවිතැනට පැයක් අනුග්‍රහය ගුවන්විදුලි ගොවි සේවාව. ගොවිතැන්ට පැයක් කතා බහ සමගයි ඔබ එක්වී සිටින්නේ. අවසන් විනාඩි 6ක් ඉතිරි වෙලා තියෙන්නේ. 6ක් වගේ කාලයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. අද අපි ගොවිතැන්ට පැයක් කතා බහ ඔබට ගෙන එන්නේ අංක 119 ඊ කඩවත සූරියපාලුව නාතුඩුව සෝබා ඩිලන්ති මහත්මියගේ නිවසේ සිට නාගරික ගෙවත්තක තියෙන වටිනාකමත් එක්ක පළදායි ගෙවත්තක තියෙන වටිනාකමත් එක්ක කෘෂිකර්ම ව්‍යවසායිකයින් සමගයි කතා බහ කරමින් සිටි. අපි නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා සිසිර ජයතිලකට. බොහොම ස්තුතියි නදිකා. යලිත් අපිට සම්බන්ධතාවය යොමු කිරීම පිළිබඳව නදිකා ගුණරත්න ඔබට ස්තුතිය. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූරියපාලුව මේ කෘෂිකර්ම ව්‍යාප්ති බල ප්‍රදේශයේ මොනවද තිබෙන විශේෂ කෘෂිකාර්මික වැඩසටහන්? සත්‍තික මහත්මිය. වසන්ත ස්පාකින් යුත් සූරියපාල කෘෂිකර්ම ප්‍රදේශයේ කොට්ටාශයේ කුඹුරක් හෙක්ටර් 272ක් යුත් වපසරියක් තියෙනවා. මේ ආර්ධනාගරික ප්‍රදේශයක් වශයෙන් තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ. වී වගාව, හේතු වගාව, මල් වගාව, බිම්මල් වගාව වැනි ව්‍යවසායකත්ව සංවර්ධන පැත්තෙන් තමයි මෙම කොට්ටාශය ක්‍රියාත්මක කරවන්න හසුරවන්න සූදානම් කරලා තියෙන්නේ. මොකද නාගරික බල ප්‍රදේශයක් ඉඩකඩම් සීමාකාරී වෙලා තියෙනවා. ඒ නිසා ව්‍යවසායකත්ව තුළින් ඉදිරියට යන බිම්මල් වගාව, මල් වගාව, ආහාර තාක්ෂණය පැත්තෙන් ගත්තාම ආහාර නිෂ්පාදනය, ආහාර පරිරක්ෂණය වැනි ක්‍රියාකාරකම් තුළින් ගොවි ජනතාව ඉදිරියට ගෙනහිල්ලා ඒගොල්ලන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමක තබන්න සූදානම් කරගෙන තියෙනවා. නමුත් වී වගාවත් යම් මට්ටමකින් සිදු කරන වෙළඳපොළ අවශ්‍යතාවයක් කරන බිත්තර නිෂ්පාදනයත් අපි සිද්ධ කරගනිමින් මේ වෙනාවකට යනවා. කාබනික වී වගාව ඊට අමතරව කරගෙන යනවා සාමාන්‍ය ව්‍යාප්ත කටයුතු වශයෙන්. කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොට්ටාශ මට්ටමින් ගොවි ජනතාව යොමු කරලා තියෙනවා රජයේ මේ ආහාර නිෂ්පාදන ප්‍රතිපත්තිය යටතේ ඒගොල්ලන්ට ඝන කාබනික පොහොර සහ දියර කාබනික පොහොර වශයෙන් කොටස් දෙකම නිෂ්පාදනය කරලා භාවිත කරන යොමු කරගනිමින් යනවා. ඒගොල්ලන්ට ඝන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේදී යම් කිසි ගැටලුවක් තියෙනවා ඝන අමුද්‍රව්‍ය හිගතාවය. ඒ නිසා දියර කාබනික පොහොර තුළින් එම අවශ්‍යතාව සපුරා ගැනීම ප්‍රමුඛ කොට සලකලා වැඩ කටයුතු කරගෙනම යනවා. ඒගොල්ලෝ යොමු කරනවා. මූලස්ථාන කෘෂිකර්ම උපදේශක සූරියපාලුව කෘෂි ව්‍යාප්ති කාර්යාලයේ රසිකා වලිමුනි මහත්මියනි බොහොම ස්තුතියි ඔබතුමියට. අපිට තවත් විනාඩි කිහිපයක් තිබෙන්නේ අද ගොවිතැනට පැයක් කතා බහ නිමාවටපත් කරන්නට. බොහොමත්ම ස්තුතියි. කෝමාරිකා පානය විශේෂයෙන්ම කෝමාරිකා වර්තමානයේදී ඉතාමත්ම ජනප්‍රිය වෙලා තිබෙනවා. මම හිතන්නේ කෝමාරිකා පානය සකස් කරන කාන්තාවක් W.A. චන්ද්‍රිකා මහත්මිය. කොහොමද මේ කෝමාරිකා පානය සකස් කරන්නට ඔබ පෙළඹුණේ? මම ව්‍යාපාරය කරගෙන යනවා. ඉතින් මම රසායනික දේ. ඔව් කොහොමද මේකට පෙළඹුණේ කෝමාරිකා පානය සකස් කරන්න? මම කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි පුහුණුව අරගත්තේ. මේ අරගෙන මම දැන් ව්‍යාපාරය කරගෙන යනවා. මම රසායනික ද්‍රව්‍ය කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඔව් දැන් මේක අලෙවි කරන්නේ ඔබගේ ස්ථානයේ ඉඳලාද නිවසේ ඉඳලා නැත්නම් වෙනම ඔබ ප්‍රවාහනය කරනවද? නිවසේ ඉඳලා මේ කියන්නේ මට ඕඩර් එනවා. ඒ ආපුවම මම හරි ගස්සලා දෙනවා. මොකද මම කල් තියාගන්න දේවල් දාන්නේ නැහෙනේ. ඒ නිසා කොහොමද මේ සඳහා අමුද්‍රව්‍ය කෝමාරිකා සපය ගන්නෙ? මට දෙන්න ඉන්නවා කට්ටිය මේ මම ගන්නවා. ඔව්
දැන් අතට මේක ලාභදායී ව්‍යාපාරයක් විදිහට ඔබතුමිය පවත්වාගෙන යනවද? ඔව්. කවුද මේ වැඩේට උදව් කරන්නේ? ගෙදර කට්ටිය මට උදව් කරනවා මහත්තයා. මොකක්ද අනාගත බලාපොරොත්තුව? මම මේ ව්‍යාපාරය දියුණු කරගන්න තමයි. කෙසේවත් වැඩි ව්‍යාපාරය ගැන කියන්නත් කැමති නැතුව වගේ පේන්නේ නේද? කතා බහ අඩුයි. නමුත් වැඩ තමයි තියෙන්නේ නේද? චන්ද්‍රිකා දිහා බැලුවමත් අපිට එහෙම පේනවා. බොහොම ස්තුතියි ඔබේ අනාගත බලාපොරොත්තු ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ වීවගාව මහා පරිමාණව නොවුනට පරිභෝජනය සඳහා කරන වීවගාවක් තමයි තිබෙන්නේ. නමුත් ඒ වීවගාවට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය ඊටාත්ම වැදගත්. ආයිබෝවන් ජයන්ත මහත්මයා. ඔව්. ජයන්ත සරත් මහත්මයා ඔබතුමන් බිත්තර වීවගාව කොච්චරක් කරනවද? කොපමණ ප්‍රමාණයක් කරනවද? මම හිතලා තියෙනවා අක්කරයක්. නමුත් මගේ සහෝදරින්ගේ අක්කර 5ක් තියෙනවා. අපි 7ක් කොහොමද හදාගෙන කරගෙන යනවා. කොහොමද බිත්තර වී අලෙවි කරන්නේ? මේ පාරම පළවෙනි වතාවට කරේ රතිගමිතුයි උපුල් මහත්තයා තමයි මේක උනන්දු දෙක්කුව අපිට. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ඊළඟ වසරෙත් කරගෙන යන්න. ඔව්. දැන් අතරම මේ බිත්තර වී අලෙවි කිරීම සිදු කරන්නේ කොහොමද? ඒකත් කුසිකරමේ අපේ සූරිපාලුව ඒගොල්ලන්ට තමයි දෙන්න ඉන්නේ. ඔව්. පයිතනේ බිත්තර වී වගාව සාර්ථකව සිදු කරලා බිත්තර වී වගාව ආරම්භ කරලා තිබෙනවා. ඉදිරියේදී බිත්තර වී වගාව පුළුල්ව සිදු කරන්න තමයි ඔබතුමන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බලාපොරොත්තු ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි මේ කතාබහේ අවසන් ීමට පැමිණ තිබෙන්නේ විශේෂයෙන්ම කුෂියාප්ති කාර්යාලයේ කුෂිකර්ම උපදේශක සුපුන් තාරක මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. සුපුන් තාරක මහත්මයා මේ වැඩසටහන පිළිබඳව ඔබට කෙටි සමාලෝචනයක් කිරීමට ඉඩකඩක් ලබා දෙනවා. ඔව් අද සූරිපාල කොට්ටාසේ දවතුන මෙම කුෂි කාර්මික වැඩසටහන සඳහා අපිට ගන්නෝරුව කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ නියෝජ්‍ය පළාත් කුෂිකර්ම අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි මහත්මිය ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටත් ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපිට මේ අවස්ථාව ලබා දුන් ගම්පහ නියෝජ්‍ය පළාත් කුෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ දුලන්ජලි චන්ද්‍රසේකර මහත්මියටත් ඒ වගේම මේ අවස්ථාව සඳහා අපිට අවස්ථාව සහභාගී වුණු සහකාර නියෝජ්‍ය පළාත් කුෂිකර්ම අධ්‍යක්ෂක ශාන්ති මහත්මියටත් මූලස්ථාන කුෂිකර්ම උපදේශක අකිල මහත්මයාටත් ඒ වගේම මේ කුෂිකාර්මික වැඩසටහන සඳහා ස්ථානයක් ලබා දුන් සංග්‍රහ කටයුතු සිදු කරපු සෝබා ඩිලන්ති මහත්මියටත් ඒ වගේම මෙම අවස්ථාවට පැමිණි සියලුම ව්‍යවසායක මහත්මයාට අවසාන වශයෙන් මෙම වැඩසටහන සඳහා සහභාගී වුණු සහ නන් අයුරින් සහාය ලබා දුන් සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අද ගෝවිතර පැයක් සජීවී වැඩසටහන අපි ගෙනාවේ මෙම කඩවත කිරිබත්ගොඩ සූරියපාලුව නාතුඩුව 119 නිවසේ සෝබා ඩිලන්ති මහත්මියගේ මේ අපූරු නාගරික ගෙවත්ත ජයග්‍රාහී ගෙවතු පරිශ්‍රයේ සිටයි අද අපේ කණ්ඩායම සිහිපත් කළ යුතු තිබෙනවා ගුවන්විදුලි ගොවි සේවාවේ නියෝජ්‍ය කුෂිකර්ම අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි මහත්මිය, ඒ වගේම කුෂිකර්ම උපදේශක දිනු සිතාරා මහත්මිය, දිනුෂා විජේරත්න මහත්මිය ඇතුළු කණ්ඩායම අද අප සමග එක්ුණා. ඒ වගේම නිෂ්පාදන සහාය මේ පැත්තේ සිට තාක්ෂණික මෙහෙයුම සිදු කර හර්ෂ හිරාන්, ඒ වගේම අංජලි වර්ෂසුන්දර, විශේෂ සහාය අපිට සුරේන්ද්‍ර, ඒ වගේම තරංක වික්‍රමසිංහ ලබා දුන්නා. ඒ වගේම බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උත්පල අමරකෝන් මහත්මිය, දුලංජනී චන්ද්‍රසේකර මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ශාන්ති රණසිංහ මහත්මිය ඇතුළු සියලු දෙනාටත් අපගේ ස්තුතිය. ඒ වගේම අනිකුත් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම කළ අකිල පල්ලෙවල මහතා, ඒ වගේම රසිකා වලිමුනි, ලෝචනා පෙරේරා, සුපුන් තාරක ඇතුළු කුෂිකර්ම උපදේශක මහත්මයාත්මීන්ටත් අපගේ ස්තුතිය ප්‍රණාමය පළ කරමින් අද මේ අවස්ථාව ඉඩකඩ විවර කර දීම පිළිබඳව ගුවන්විදුලි ගොවි සේවාවේ අතිරේක අධ්‍යක්ෂ හිරාන් තිරිස් මහත්මයා ඇතුළු කණ්ඩායමටත් අපි යලිත් ස්තුතිය පළ කරනවා. සෝබා ඩිලන්ති මහත්මියගේ ගෙවත්ත ඉදිරි දිනකදී ඔබට බලන්නට ඉඩකඩ ලැබෙවි. ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හරහා මේ සම්බන්ධීකරණය ගොඩනගා ගන්නට ඔබට ඉඩකඩ ලැබෙනවා කියන කාරණාවත් සිහිපත් කරමින් වැඩසටහන බාරව කටයුතු කරන මල්කාන්ති රමුක්කන අද ගොවිතැන පැයක් ගෙනීමේදී මා සමග එක්ුණා. එසේනම් ගුවන්විදුලි සංස්ථා මැදිරියේ සිට නදිකා ගුණරත්න, සුධර්මන් ලොකුගේ ඔබට බෙහෙවින් ස්තුතියි. අපි කඩවත සූරියපාලුව නාතුඩුව
සෝබා ඩිලන්ති මහත්මියගේ නිවසේ සිට යලිත් කොළඹට එනවා. මම තිසර ජයතිලක මල්කාන්ති රඹුක්කන සමගින්.